සහෘදය විශේෂාංගය තමයි මේ ආකාරයෙන් අද දවසේදී ඔබට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙනකොට සියලු කටයුතු සූදානම් වෙලා තියෙන්නේ. අද දවසේදී සහෘදය විශේෂාංගය ඉතාමත්ම සුවිශේෂී. බොහොම අපූර්ව දැනුවත් වීමකට තමයි අපි මේ මුල පුරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතාම සුවිශේෂී චරිතයක් එක්ක. ඇත්තටම කලාව කියන දේ අපිට හරිම ගෝචරයි. අපි හරි ආසයි කලාව විඳින්න. මේ කලාවේ දේවල් පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. හැබැයි එහෙම දැනුවත්භාවයක් ගන්න හොඳ තැනක් තියනවාද? තැන් තියෙනවා. සමහර අවස්ථාවලදී අපිට මේ තැන්වලට යන්න හැකියාවක් නැහැ. හැබැයි හැමෝටම සම විදිහට යන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒක කොයිතරම් හොඳද නේද? ඒ පිළිබඳව තමයි අද දවසේදී ඔබට අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔබට කියන්න සූදානම් වෙන්නේ. බොහොම ආදරෙන් ගෞරවයෙන් එකතු කරගන්නවා. ඇත්තටම මොහු පිළිබඳව අටුවා ටික අවශ්‍ය නැහැ. මේ කතා බහ ඔබ වැළඳ ගන්නවත් එක්කම ඔබට තේරෙවි ඔහු කවුරුන්ද, ඔහු මොන වගේ සමාජ වගකීමක්ද මේ වනකොට අරගෙන තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ සංස්කෘතික අධ්‍යයනය වෙනුවෙන් මැදිහත් වුණු ඔහු නමින් ගයන්ත පන්දුල මහත්මයා. අයබෝවන් සුබදෑසනක් ඔබට. සංස්කෘතික මැදිහත්කරුවෙකු කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් කරුණක්. මොකද ලාංකීය සංස්කෘතිය සભ્યත්වයේ මේ සියල්ලක්ම රැකගෙන තවත් ඉස්සරහට යන්න සහ ඒ දෙයට මැදිහත්කරුවෙකු වෙන්න අපිට ආසාවක් තියෙන්න ඕනේ, පිපාසයක් තියෙන්න ඕනේ. එහෙම චරිතයක් තමයි අද මෙතන මගෙත් එක්ක අසංගත වෙලා ඉන්නේ. මම කැමති මේ දේ පිළිබඳව දැන කියා ගන්න සන්තාගාරය. සන්තාගාරය කියන්නේ මෙතුමාගේ ජීවිතයේ එක්තරා සුවිශේෂී සම්දිස්ථානයක්. මොකක්ද මේ සන්තාගාරය කියන්නේ? මොන වගේ අරමුණක් ඇතිවද මේ සන්තාගාරය නිර්මාණය වෙන්නේ? සන්තාගාරය කියලා කියන්නේ ඒක සංස්කෘතික ආයතනයක්. ඉතින් මූලිකව කියනවා නම් අගනුවරින් බැහැරව තියෙන සංස්කෘතික ආයතනයක්. අපි කියන්නේ කල්චරල් සෙන්ටර් කියලා. ඉතින් සංස්කෘතික ආයතනයක් කිව්වහම ඒක පොඩි ටිකක් පුළුල් අදහසක් ඒක. ඇත්තරම සන්තාගාරයේ තියෙන ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිකම ඒක පොඩි ප්‍රමාණයක පොඩි වපසරයක තියෙන කුඩා ආයතනයක්. හැබැයි අපේ අරමුණු අපි ඉස්සරහට කතා කරමු. ඉතින් අපි ලංකාවේ සංස්කෘතික අධ්‍යයනය වෙනුවෙන් මේ වෙලාවේ ලංකාවේ ඒ කියන්නේ සංස්කෘතික අධ්‍යයනය වෙනුවෙන් අපි පුරවන්න ඕන දේවල් ටිකක් වෙනුවෙන් තමයි අපි සන්තාගාරය නිර්මාණය කරන්නේ. ඉතින් ඒක ගම්පහ තියෙන සංස්කෘතික ආයතනයක් සහ වැඩසටහනක්. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් නිර්මාණය වෙන්නේ කොළඹ කේන්ද්‍ර කරගෙන. බය හිතුන්නේ නැද්ද මේක ඒ පැත්තට අරන් යනකොට මොන වගේ වටපිටාවක් මේ සඳහා සකස් වෙයිද කියලා? ඔව් ඇන්ජි මෙහෙමයි. දැන් සංස්කෘතික ආයතන කියන එක ලංකාවට ටිකක් අලුත්. ඇත්තටම මේ දැනට ක්‍රියාත්මක වන සංස්කෘතික ආයතන ගත්තොත් එහෙම ගොඩක් ඒවා තියෙන්නේ කොළඹ කේන්ද්‍රීයව තියෙන්නේ. ඒවැනුත් රාජ්‍ය අංශයේ මැදිහත් වීම, ඒ වගේම අර්ධ රාජ්‍ය ආයතන, ඊළඟට විවිධ රාජ්‍ය නොවන සංවිධාන පාදක කරගත්ත ආයතන සහ පුද්ගල ව්‍යවසායකයෝ සම්බන්ධයෙන් සම්බන්ධ වුණු ආයතනක් තියෙනවා. ඉතින් අර ඔබ කිව්වා වගේ මේක අමාරු වැඩක්. ඒ කියන්නේ තනියෙන් සංස්කෘතික ආයතනයක් අපි අර මේක පුළුල් අදහසකින් අපි ගන්න ඕනේ. දැන් අපි කිව්වොත් එහෙම අපි ආර්ට්. අපි ලියන කියන දේවල්, කියවන දේවල්, පොදුවේ අපි කලාව කියන කුලකයේ ගත්තොත් එහෙම ඒක ඇතුලේ කරන වැඩ සම්බන්ධයෙන්. හරිද? ඒක ඇතුලේ අපේ වින්දන පරාසයන් ගැන කතා බහ කරන අපි කියන්නේ අර සංස්කෘතික මේ සංഭാෂණයට ඉඩ සලසන තැනක් මේ සංස්කෘතික ආයතනයක් කියන්නේ. ඉතින් ලංකාව වගේ රටක විශේෂයෙන් මේ කාලේ කල්චර් සෙන්ටර් එකක් තනියෙන් කරනවා, කීප දෙනෙක් එකතු කරන් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඔබ කිව්වා වගේ විශේෂයෙන් අපේට අභියෝගයක් ආවා මේක මේ කොළඹින් එළිය කරන්නේ කොහොමද කියලා. මොකද මිනිස්සුන්ට හරිය දුරයි මේ වගේ වැඩක් සංස්කෘතික ආයතනයක් කියන එක. අනික මේකේ අපි කියන්නේ අර මේකේ කමර්ෂල් වැලියු එකක් නැතුව, ඒ කියන්නේ ලාභ අපේක්ෂාවක් නැතුව මේ වගේ වැඩක් කරනවා කියලා කියන්නේ මේ මොහොතේ ඇන්ජි ලංකාවේ අමාරු වැඩක්. ඉතින් සුළුවෙන් වුණත් කුඩාවට වුණත් අපි මේ අවුරුද්දේ ඒ වැඩේට අත ගැහුවා සන්තාගාරයේ නමින්. හොඳයි. ඉතින් හොඳ දෙයක්, ඇත්තටම අගය කළ යුතු දෙයක්. ඒ දෙයටත් අපිටත් සම්බන්ධ වෙන්න තියෙන මම හිතන්නේ ඒක වඩාත් වැදගත්. මොකද රටක් ඉස්සරහට යන්නේ, රටක පරපුරක් ඉස්සරහට යන්නේ මේ දේ හරහාත්. ඉතින් තව දෙයක් තමයි දැන් ඔබ කලින් කිව්වා අපි පස්සේ කතා කරමු අරමුණු කියලා. මම කැමතියි ඇත්තටම ඇයි හිතුනේ මේ වගේ දෙයක් අපේ රටට ඕනේ කියලා? දැන් මේ ඇත්තටම සංස්කෘතික මධ්‍යස්ථානයක් කියන එක අපේ රටට අලුත් ඔබ කිව්වා වගේම. ඇයි ඔබ හිතුවේ මේ වගේ දෙයක් මම නිර්මාණය කරන්න ඕනේ කියලා? ඔව් ඒක මේ ඇන්ජි මෙන්න මෙහෙමයි. දැන් අපි කුඩා කාලේ ඉඳලා අපි
පොත්පත් කියව්වා යම් යම් සංස්කෘතික වැඩ කටයුතු සම්භාෂණවලට අඩු වැඩියෙන් අපි සම්බන්ධ වුණා. ඉතින් පුද්ගලිකව සහ කණ්ඩායම් වශයෙන් සමූහ වශයෙන් අපි මේවට කාලයක් තිස්සේ ඉතින් අඩු වැඩියෙන් සම්බන්ධ වෙද්දී අන්තිමට මේ මට පේන්න ගත්ත දැනෙන්න ගත්තා එකක් ලංකාවේ මේ ආර්ට් ඇතුලේ සිනමා වෙන්න පුළුවන් සාහිත්‍ය වෙන්න පුළුවන් දෘශ්‍ය කලා වෙන්න පුළුවන් අලුතෙන් එන කෙනෙකුට මේ විෂයන් හදාරන්න ඉගෙන ගන්න තැනක් නැහැ. ඇත්තටම මේ තනි විෂයක් අධ්‍යයනය කරන්න පොතක් කියවන්න විෂුවල්ස් බලන්න ඒ වගේ එක තැනක් නැහැ. අපි දන්නවා හැමතැනම ලයිබ්‍රරි තියෙනවා. හැබැයි ලංකාවේ පුස්තකාල ගත්තොත් එහෙම පුස්තකාලවල අපිට ගොඩක් වෙලාවට පුස්තකාලයකට කියලා සිනමාව සම්බන්ධයෙන් තියෙන පොත් ටික වෙනම අපිට අරගෙන අධ්‍යයනය කරන්න බෑ. එතකොට කලාව ඇතුලේ මේ තියෙන ප්‍රවර්ග මේ තියෙන මේ ශානර මේවා අලුත් කෙනෙකුට සංස්කෘතික අධ්‍යයනය පිළිබඳව උනන්දු වෙන කෙනෙකුට. ඒතකොට සංස්කෘතික අධ්‍යයනය කිව්වහම සියලුම කලාව මේවා ගැන මුලින් ඉඳලා ඉගෙන ගන්න අර සම්පත්දායකයෝ සහ මේ ඒ විෂයන් වල විෂය මේ ප්‍රාමාණිකයෝ සම්බන්ධීකරණය කරගන්න සම්බන්ධීකරණ ව්‍යුහයක් නෑ. ඉතින් අපේ තැන පොඩි වුණත් හරි අපි භෞතික ඉතාමත් පොඩි සම්පත් ප්‍රමාණයක් තාම අපිට තියෙන්නේ. හරි හැබැයි අර සම්බන්ධීකාරක ව්‍යුහය හදන්න. ඒ කියන්නේ ලංකාවේ ආර්ට් වලට අලුතෙන් එන කෙනෙකුට හරිද අලුතෙන් එන තරුණයෙකුට විතරක් නෙමෙයි ඕනම කෙනෙකුට කලාවේ තියෙන මේ කොටස් ටික ඉගෙන ගන්න මුලින් ඉඳලා ඉගෙන ගන්න පුස්තකාල පහසුකම් එක්ක හරි ඒ සම්බන්ධීකරණ කටයුතු කරන ලංකාවේ තනක් තිබ්බේ නැහැ. හරි අන්න ඒ වෙනුවෙන් තමයි සන්තාගාරය අපි පෙළ ගැහෙන්නේ. තව දෙයක් අපි දන්නවා කලාව ඇතුළේ තියෙනවා යම් දේශපාලනයක්. මම කියන්නේ පක්ෂ දේශපාලනය නෙමෙයි. ඒ දෘෂ්ටිවාදයක් හෝ දේශපාලනයක් තියෙන්න ඕනේ. ඒතර ඒකේ අරමුණු තියෙනවා. ඒතර ලංකාවේ ගොඩාක් වෙලාවට ආර්ට් ඇතුලේ වෙන දේවල් හරි සමහරලාවට සංස්කෘතික ආයතන යම් දෘෂ්ටිවාදයන් පිටපස්සේ ඒ කියන්නේ දෘෂ්ටිවාදයන් මූලික කරගෙන ක්‍රියාත්මක වෙනවා. මම කියන්නේ ඒක නෙගටිව් කියලා නෙමෙයි. ඒක පොසිටිව් වුණත් නෙගටිව් වුණත් සමහර වෙලාවට ඒකෙන් අපි අර කියන්නේ අර අපිට ඇත්ත කලාව සමහරලාවට මිස් වෙනවා. එතකොට දෘෂ්ටිවාදයක් නැතුව අයිඩියොලොජි එකක් නැතුව හරි දැන් මේක ටිකක් කෙනෙකුට පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මම මේ කියන දේ එහෙම අයිඩියොලොජි එකක් නැතුව වැඩක් කරන්න පුළුවන්ද කියන එක. ඔව් නෑ පුද්ගලිකව අපේ මොන අයිඩියොලොජි එක තිබ්බත් ආයතනිකව අපි හැමෝටම පහසුකම් සපයන්න පුළුවන්. හරි. එහෙම සම්බන්ධීකාරක ව්‍යුහයක් කලාව ඇතුලේ හදන එක ලංකාවේ කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මධ්‍යස්ථ මැදිහත් මේ කලාව සම්බන්ධ ව්‍යුහයක්. අන්න ඒ වෙනුවෙන් තමයි සන්තාගාරය අපි නිර්මාණය කරන්නේ. ඉතින් ඔය අරමුණ ඔස්සේ තමයි අපි ඉස්සරහට යන්නේ. ඒ කියන්නේ මේ විශේෂයෙන් අගනුවර නිර්මාණය වෙලා තියෙන කලා සංස්කෘතික සංഭാෂණය අගනුවරින් එළියට අරගෙන යන්න. අපි දන්නවා 70 80 දශකයේ ලංකාවේ කලා සංස්කෘතික සංഭാෂණය කොළඹ නෙමෙයි තිබ්බේ කොළඹෙන් පිට. අනුරාධපුරය ගාල්ල මහනුවර වගේ. හැබැයි 80 90 සහ 2000න් පස්සේ දශකවල ඒක කොළඹට විතැන් වෙනවා. ඒ සංවාදය නැවත කොළඹින් එළියට අරන් යෑමත් සමස්තයක් විදිහට ලංකාවේ සංස්කෘතික අධ්‍යයනය සම්බන්ධයෙන් තියෙන ගැටලුවට ඇත්තට මේක රාජ්‍යාංශය සහ පුද්ගලිකාංශය දෙකම මැදිහත් වෙන්න ඕනේ මේ වැඩේට. නමුත් අපි පුද්ගලිකව අපි වටේ ඉන්න කීප දෙනෙක් එකතු කරගෙන මේ පොදු අරමුණ වෙනුවෙන් එකතු වෙන දෙයක් තමයි සන්තාගාරය කියලා කියන්නේ. නිදහස් සංස්කෘතික අවකාශය හා ඊට සබැඳි පුස්තකාලය මම හිතන්නේ අධ්‍යයනය පර්යේෂණය නිෂ්පාදනය වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ. දැන් මේකට කොහොමද කෙනෙක් සම්බන්ධ වෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන්නේ? කොයි විදිහකටද සම්බන්ධ වෙන්නේ? මොන හරි යම්කිසි පිළිවෙත් තියනවද? ක්‍රියාමාර්ගයන් තියනවද? ඔව් එන්ජි දැන් අපි මේ ආයතනය පටන් ගන්නේ මේ අවුරුද්දේ. අතර මේ කොරෝනා ගැටලුවට මාසයකට කලින් තමයි අපි ආයතනය විවෘත කරන්නේ. තාම අසුලුවට. ඉතින් අපි මේක විවෘත කරද්දී අපි මාසිකව සාකච්ඡා ඒ වගේ වැඩමුළු අපි මේ අවුරුද්ද ඉවරනකම් සංවිධානය කරලා තිබ්බා. ඒත් ඔබත් මාත් දන්න මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක ඒ වැඩ ටික අපිට දිගින් දිගටම කරගෙන යන්න ගැටලු වගේක් ආවා මේ මොහොතත් එහෙමයි. ඉතින් දැනට සන්තාගාරයේ සමාජිකත්වය කියලා එකක් නැහැ. හරි හැබැයි අපේ තියෙනවා වැඩසටහනක් සීනෑ සංස්කෘතික කේඩරේ කියලා. හරි දැන් සීනෑ කිව්වට මේක ගම්පහ දිස්ත්‍රික්කයට සීමා වුණු වැඩසටහනක් නෙමෙයි. නමුත් අපි ගම්පහ නිසා ගම්පහ අනන්‍යතාවයත් එක්ක යන්න ඕන නිසා සීනෑ කියන වචනේ දාගෙන තියෙන්නේ. ඉතින් ඒකේ අපේ අදහස තමයි සංස්කෘතික මිනිසුන් 100ක් අපෙන් රටට අපි එතනදී ලංකාවේ විවිධ විෂයන් වලට අදාළ
විෂය ප්‍රවීණයන්. හරි කලාව ඇතුළේ සිනමාව සාහිත්‍ය දෘශ්‍ය කලාව විෂය ප්‍රවීණයන් 50 දෙනෙක් තෝරාගත්ත ඇතර මේ ශිෂ්‍ය අවධියේ ඉන්න තෝරාගත්ත 100ක කණ්ඩායමකට දීර්ඝ කාලීන සංස්කෘතික පුහුණුවකට මේ බඳව ගන්නවා සේනා සංස්කෘතික කේන්ද්‍රය. ඉතින් ඒක පොඩි පුහුණු වැඩසටහනක් නොමිලේ කරන්නේ. ඇත්තටම සම්පත්දායකයෝ අපිට සම්බන්ධ වෙන්නේ අය කිරීමක් නැතුව. ඉතින් ඒක කැමති කෙනෙකුට හැබැයි අපි පොඩි තෝරා ගැනීමක් කරනවා. අර අපි කියන්නේ මේ අපේ භාෂාවෙන් ටිකක් අමාරු ඇඟේ තියෙන අය. හරි. එහෙම අය 100ක් එකතු කරගෙන අපි පුහුණු වැඩසටහනක් කරනවා කෙටි කාලෙ නෙමෙයි දීර්ඝ කාලෙ. ඉතින් අපි මාසෙකට සැරයක් ෆිල්ම් එකක් බලනවා, ඒ ගැන කතා කරනවා. ඊළඟට මම කියන්නේ අර කලාව ඇතුළේ තියෙන හැම කොටසක්ම අපි ඒ වැඩේ ඇතුළේ ස්පර්ශ කරනවා. ඊට අමතරව ඔබ ඇහුවේ අර සම්බන්ධ වෙන කාරණාව ගැන. අපේ පුස්තකාලය සහ අපේ සම්පත් පරිශීලනය කරන්න ඕන කෙනෙකුට පුළුවන්. සහ දැන් අපි හිතමු ඔබට අවශ්‍යයි ලංකාවේ දැන් ඔබ මාධ්‍යවේදිනියක් නිසා ලංකාවේ මාධ්‍ය භාවිතය පිළිබඳ ඉතිහාසය. හරි. එතකොට ඒ පිළිබඳව ඔබට පුළුවන් සන්තාගාරයට ඇවිල්ලා මේ ඒ පිළිබඳව තොරතුරු අපි හරහා ගන්න සහ ඒ පුද්ගලයන්ව සම්බන්ධීකරණය කරන්න. ඉතින් අපි එක විෂයන් වලට වැඩමුළු පවත්වනවා. ඊළඟට වැඩසටහන් පවත්වනවා. ඉතින් ඒ හැම දෙයකටම සම්බන්ධ වෙන්න පුළුවන්. නිශ්චිතව මෙන්න මේ මාසේ මේක මෙන්න මේ අවුරුද්දේ මේක කියලා වැඩසටහනක් දැනට නැහැ. නමුත් අර මං කියපු සංස්කෘතික කේන්ද්‍රය හරහා සියලු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඕන කෙනෙකුට ඒ අදාළ වැඩසටහන සම්බන්ධ වෙන්න පුළුවන්. අවස්ථාව තියෙනවා. අවස්ථාවක් තියෙනවා. හොඳයි. දැන් ලංකාවේ ගොඩක් වෙලාවට මම හිතන්නේ ඔබත් එකඟ වෙවි මම කියන කාරණාවට අපි අර දේ නෑ මේ දේ නෑ අපිට කරන්න මේක මේ ලංකාවේ නැහැ මේ වටපිටාව අපිට නැහැ කියලා කියන කාලවකමාරුවක මම හිතන්නේ හොඳ විකල්පයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මම ඔබ කොහොමද ඒක ඒ අදහස ගන්නෙ? ඔව් ඇත්තටම මේ ඔව් අපි අර විකල්පය කියන වචනේ ඔබ කියපු නිසා ඇත්තටම මේ අපි සන්තාගාරයේ විදිහට අපි දැක්ක ලංකාවේ අර ලංකාවේ ආර්ට් ඇතුලේ දැන් මේ වැඩේ ඇතුලේ ඇන්ජි මේ අපිට දැන් මම මේ කණ්ඩායමේ මම සහ තව අපේ 4-5 දෙනෙක් ඉන්නවා අපේ මූලික කණ්ඩායමේ සන්තාගාරේ. ඉතින් අපි මේ සන්තාගාරයේ අපේ කණ්ඩායමට මේ අපිට ගොඩාක් වෙලාවට නිර්මාණකරුවෝ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. මොකද හේතුව මේ වගේ වැඩවලදී ගොඩාක් වෙලාවට වෙන්නේ අර තමන්ගේ නම හදා ගන්න. හරි. ආර්ට් ඇතුළේ තමන් මොන හරි කරන්න පාරක් කපා ගන්න එක තමයි ගොඩාක් වෙලාවට ලංකාවේ වෙලා තියෙන්නේ. හරි. ඒ නිසා අපි කැමති අපි මම සිනමාකරුවෙක් වෙනවද මම ලියනවද මම නවකතාකරුවෙක් වෙනවද මම කවියෙක් වෙනවද කියන එකට වඩා හරි. අපි කැමති අර මැදිහත් වීම විකල්ප මැදිහත් වීම කරන්න මෙතනදී මොකද මේ අපි දන්නවා දැන් ඔබේ නාලිකාවෙත් ඉතාම ප්‍රශස්ත වැඩසටහන් විකාශය කරනවා කලාව සහ සාහිත්‍ය සම්බන්ධයෙන්. හරි. ඉතාම දියුණු සංවාද සහ සාකච්ඡා අපි දකිනවා. අන්තර්ජාලය දකිනවා හැමතරම දකිනවා. හැබැයි මහ පොළොවේ වැඩ ලංකාවේ අඩුයි. ඒ කියන්නේ අපි දන්නවා අපිට මේ සයිබර් ස්පේස් එකේ සයිබර් අවකාශයේ අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් ඉතාමත් ලේසි. හැබැයි මේ වගේ වැඩක් ටිකක් මහ පොළොවේ වැඩක්. මේක මහ පොළොවට බැහැලා කරන්න ඕන වැඩක්. මිනිස්සු එකතු කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ, හැමතැනටම යන්න ඕනේ. හරි. ඉතින් එතකොට මේක අර ඔබ කිව්වාගේ මේක විකල්ප වැඩක්. එතකොට මොකද අපි දන්නවා ලංකාවේ කලා සංස්කෘතික කතිකාව සංවාදය 70 80 දශකයෙන් ඉඳලා එළියට ආවේ විශේෂයෙන් 90 දශකයෙන් එළියට ආවේ සංස්කෘතික ආයතන හරහා ඔය විභාගයේ ආයතන හරහා. හැබැයි 90 දශකයෙන් පස්සේ සංස්කෘතික ආයතන නැතිවීමත් එක්ක ඒ සංවාදයේ විතන් වෙලා තියෙනවා. අද ඒක සමාජ මාධ්‍යවල විතරක් අපිට පේන මට්ටමකට ගිහිල්ලා තියෙනවා. ඒතර අපි මේ අතීතයත් එක්ක මොකද සංස්කෘතික ආයතන වලින් තමයි ලෝකෙ මිනිස්සු බිහි වෙන්නේ. හරි. එතකොට අපි බටහිර රටක් ගත්තොත් එහෙම ඕනම බටහිර රටක ගත්තොත් අපි දියුණුවේ කියන රටක් ගත්තොත් එහෙම නගරයෙන් නගර සංස්කෘතික ආයතන තියෙනවා. ඒ සංස්කෘතික ආයතන වල මිනිස්සු මේ තමන්ගේ ජීවිත ෂෙයා කරගන්න. තමන් දන්න ආර්ට් එක කියන්නේ තමන් දන්නේ සාහිත්‍ය වෙන්න පුළුවන්, තමන් දන්නේ කලාව වෙන්න පුළුවන්, තමන් සින්දු කියන්න වෙන්න පුළුවන්. තමන් ඇතුළේ තියෙන මොකක් හරි ආර්ට් එකක්. ඒ කියන්නේ වෘත්තිය මොකක් වුණා. තමන්ගේ ඇතුළේ තියෙන කලාව තමන්ට සමාජෙත් එක්ක ගනුදෙනු කරගන්න තියෙන තැනක් තමයි සංස්කෘතික ආයතනයක් කියලා කියන්නේ. එතකොට දියුණු සමාජයක විශේෂයෙන් බටහිර සමාජයේ
නගරෙන් නගර මේ වගේ සංස්කෘතික ආයතන තියෙනවා. හැබැයි අවාසනාවකට ලංකාවේ අපි ආර්ට් කතා කරනවා. සාහිත්‍ය ගැන කතා කරනවා. හැබැයි සංස්කෘතික අධ්‍යයනය කියන විෂය ලංකාවේ යටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ කල්චරල් ස්ටඩීස් කියන එක. සංස්කෘතික අධ්‍යයනය කියන විෂය තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒක ඇතුලේ අපිට අර හැම දෙයක්ම කතා කරන්න පුළුවන්. ඒ නිසා සංස්කෘතික අධ්‍යයනය වෙනුවෙන් කැපවුණු ආයතන ලංකාවේ නැහැ. සංස්කෘතික අධ්‍යයනය ගැන කතා කරන ඒ වෙනුවෙන් කතා කරන කැප වෙන අය ලංකාවේ අඩුයි. හරිද? ගොඩාක් වෙලාවට තියෙන ලංකාවේ ආර්ට් ඇතුලේ තමන්ගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හරි ඒ කියන්නේ අපි කියන්නේ අර මේකට නම් ඉස්සර වචනයක් කිව්ව කල්ලිවාදේ කියලා. හරි පරණ වචනයක්. ඉතින් මම දන්නවා දැන් මම චරණ ප්‍රෝග්‍රෑම් සෑහෙන්න බලනවා. අපේ හිතවතුන් ගොඩාක් මේ වැඩසටහන් වලට එනවා. මම හිතන්නේ මේ නාලිකාවේ අපේ හිතවතුන් ඇවිල්ලා කතා කරන කලා සාහිත්‍ය මේ ක්ෂේත්‍රවල තියෙන ගැටලු වලට පවා විසඳුම තියෙන්නේ මම හිතන්නේ මෙන්න මේ වගේ වැඩ වලින් කියන එක කියලා මම විශ්වාස කරනවා. ඒ හින්දා මේ තියෙන ගැටලු වලට විකල්පය මහ පොළොවේ විකල්පයක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ වෙනුවෙන් උත්සාහයක් තමයි සන්තාගාරය කියලා කියන්නේ. අනිවාර්යෙන්ම ඇත්තටම බොහොම වටිනා හරි ආස හිතෙන මේ කතාව අහගෙන ඉන්න මොකද ඒ තරමටම හරිම ගෝචර දේවල් තමයි අපිට කියන්නේ. හැබැයි අර ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ දේවල් වෙනුවෙන් යම්කිසි උත්සාහයක් ගන්න නැති එක. මම හිතනවා මේක හොඳ වෑයමක් කියලා. අපි බලමු කොළඹ නොවුනත් අනිවාර්යෙන්ම ඒ තැන ප්‍රචලිත කරන්න අවස්ථාවක් ලැබෙයි. මම හිතන්නේ මීට වඩා ඉස්සරහට යන්න පුළුවන් වෙයි මේ තියෙන වාතාවරණයත් එක්ක යම් බාධක ආවත් ඉස්සරහට මීට වඩා හොඳ නමක් දිනාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේක අපිට අලුත් වුණාට අපේ හිතවලට මේ වචන හරි සමීපයි. ඒ නිසා බොහෝ අය තාමත්ම පහසුවෙන් ඔය දෙයට සමීප වේවි කියලා මම විශ්වාස කරනවා. දැන් ඔබ එක්තරා තැනකදී සඳහන් කරා අපේ කණ්ඩායමක් ඉන්නවා කියලා. මුල් සමාජිකයන් කීප දෙනෙක්ම ඉන්නවා කියලා. අපි පොඩ්ඩක් මතක් කරමු මේ අයගෙන් මොන වගේ සේවාවක්ද සහ කොහොමද මේ අය මේ සඳහා පුරෝගාමී චරිත උනේ කියලා? ඔව් දැන් මේක මම ඔබට කලින් කිව්වා වගේ සන්තාගාරය මම ඒකට එන්න කලින් කියන්නම් ඇත්තටම මේ වගේ වැඩක් කරන්න අතිරික්ත ප්‍රාග්ධනයක් ඕනේ ඇන්චි. අනිවාර්යයෙන්. හරි. ඉතින් ලංකාවේ ගොඩාක් වෙලාවට මේ සම්බන්ධයෙන් වුණ වැඩක් අතිරික්ත ප්‍රාග්ධනයත් එක්ක නිර්මාණය වුණු වැඩ. හැබැයි අපේ වැඩේ එහෙම අතිරික්ත ප්‍රාග්ධනයක් එක්ක නිර්මාණය වුණු වැඩක් නෙමෙයි. ඇත්තටම අපි අර අපේ වෘත්තියෙන් අපි කියන්නේ දාඩිය මහන්සියෙන් අපි හම්බ කරගත්ත දෙයකින් පොඩි ෂෙයා එකක් අයින් කරලා පටන් ගත්ත වැඩක් මේක. ඉතින් එතනදී මට මේක ආරම්භක අවධිය තියෙන නිසා එතකොට මගේ දායකත්වයත් එක්ක මේ මට ළඟින්ම මේක වැඩ කරන තව 4 දෙනෙක් ඉන්නවා. මංජුල විජේසූරිය, දිනේෂ් සුරංග, බුද්ධික ජයවීර, මසිත චන්ද්‍රසිරි. අපි 5 දෙනාට අපි කියන්නේ මේ පංච මණ්ඩලය කියලා. ඉතින් අපි තමයි මේකේ පොඩ්ඩක් තීරණ ගන්න අපි මොනවද කරන්නේ. අපේ වැඩසටහන් සහ අපේ ක්‍රියාමයන් ගැන අපි සාකච්ඡා කරන්න අපි 5 දෙනා. ඊට අමතරව ඇන්ජි අපි ඔබ කලිනුත් ඇහුවා සංස්කෘතික අධ්‍යයනය කියන විෂයේදී අපි බෙදා ගන්නවනේ එක විෂය. දෘශ්‍ය කලා, තිර කලා, අපි හිතමු සිනමාව, සාහිත්‍ය. අපි උත්සාහ කරනවා අර මේ සාද සඳලු තල කතා වලින් චුට්ටක් එහාට ගිහිල්ලා දැනෙන ඇත්ත වැඩ ටික ආර්ට් ඇතුලේ කරන්න. ඒ කියන්නේ මේ මම මෙහෙම කිව්වේ මෙන්න මේකයි හේතුව. දැන් අපි අපේ පුද්ගලික ජීවිත කැප කරලා මේ වැඩේට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් මගේ වෘත්තියත් එක්ක මම උපකාරක පන්ති ගුරුවරයෙක්. මගේ වෘත්තියත් එක්ක මේක සම්බන්ධයක් නැහැ. මෙයා එතන හෙට නැති වුණත් මම අර ආසාවෙන් කරපු මගේ ඒ කියන්නේ ආර්ට් ඇතුලේ මම වින්දනය කරන දේවල් ටික ඉතුරු වෙයි. හැබැයි මේ ටික අපි කරන්නේ අර මොකක් හරි අපිත් කැපවීමක් කරලා මම සහ මගේ සංගීත. ඒ හින්දා අපි කැමති අර බාගෙට ආර්ට් කතා කරන්නේ නැතුව, බාගෙට ආර්ට් විඳින්න නැතුව සමහරවිට අර ප්‍රොපගැන්ඩා එහෙම නැත්නම් න්‍යාය පත්‍ර ඇතුලේ අපි ආර්ට් කරන්නේ නැතුව. මොකද ආර්ට් කියන්නේ ආර්ට් නේ. හරි ඒක බිස්නස් එකක් නෙමෙයි. ආර්ට් කියන්නේ ආර්ට්. ඒතර සංස්කෘතික අධ්‍යයනය කියන්නේ ඒක පියෝ වෙන්න ඕනේ. ඒක පිරිසිදු වෙන්න ඕනේ. ඉතින් 100% පිරිසිදු මිනිස්සු හොයන්න බෑ. අපිත් එහෙම නෑ. හරි. නමුත් අපි කැමති අපේ සංස්කෘතික අධ්‍යයනය කියන එක අපි සන්තාගාරයේ අපේ සම්පත්දායකයෝ විදිහට අපි අර ක්ෂේත්‍රවල අපි කියන්නේ මේ ඒ ක්ෂේත්‍රයන් වල වැඩියෙන්ම ඒ කියන්නේ අපිට දැනෙන විදිහට වඩා අවංක මිනිස්සු එක්ක අපි වැඩ කරන්නේ. ඒ හින්දා මෙතෙක් අපි එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ සම්පත්දායකයෝ පිරිසක් ඉන්නවා. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, චින්තන ධර්මදාස, විදර්ශන කන්නංගර, භූපති නලි මේ වගේ. ඉතින් අපි කැමති අර ඒ වැඩ ඇතුලේ වැඩි පරිමාවකින් වැඩ කරන ඒ ක්ෂේත්‍රවල
ඒ කට්ටිය එක්ක මේ වැඩේ කරන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ අපි සීමා සහිත පිරිසක් එක්ක විතරක් වැඩ කරනවා කියන එක නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ සිනමාව පිළිබඳ අධ්‍යයනයක් නැත්නම් සිනමාව පිළිබඳව අපි තොරතුරු එකතු කරනවා නම් සන්තාගාරේ සහ ඒකට සම්පත්දායකත්වයක් ගන්නවා නම් එහෙම අපි කැමති ලංකාවේ ඉහළම තලයේ ඒකට සන්තාගාරය හරහා සම්බන්ධීකරණය කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන සම්බන්ධීකාරක ව්‍යුහය අපි දැනට ගොඩනගලා තියෙනවා. සහ ගොඩ නගමින් යනවා. හරි? මම හිතනවා ඒක වැදගත් වෙනවා කියලා. තව වැදගත්ම දේ තමයි අංජි. අපි දන්නවා මේ කලා සාහිත්‍ය සංഭാෂණය සහ මේ අපි සාමාන්‍යයෙන් මේ අපිට තේරෙන විදිහට ගත්තොත් එහෙම ලංකාවේ මේ සංවාද ඇතුළේ තියෙන මූලික ප්‍රවාහයන් තුනක් වගේ තියෙනවා අපිට පේන්න තියෙන. හරි? දැන් හැමෝම මොකක් හරි එකකට අයිති. දැන් එකක් අර ජාතිකත්වයේ පැත්තෙන් එන එක. අනිත් එක නිකන් වම. අනිත් එක නිකන් ලිබරල් වගේ. එතකොට එක ලිබරල් වම සහ ජාතිකත්වයේ මේ තුන්ගොල්ල එකම අපි වැඩ කරනවා. ලංකාවේ ගොඩාක් වෙලාවට තියෙන්නේ ඔය එක අයිඩියොලොජි එකක් එක්ක ඉන්න කට්ටිය ඒගොල්ලෝ විතරයි හම්බෙන්නේ. කලාව ඇතුළට අනිත් පැත්ත හම්බෙන්නේ නැහැ. අනිත් පැත්ත සම්මුඛ වෙන්නේ නැහැ. දැන් අපිට පුළුවන් අලුතෙන් එන කෙනෙකුට අර අයිඩියොලොජි එක මොකක් වුණත් අර තුනම මොකද අපි ළඟ දැන් අපි තොරතුරු මධ්‍යස්ථානයක් හදන්න බලාපොරොත්තු වෙනවා. දැන් උදාහරණයක් විදිහට කෘති එකතුවක්. දැන් අපි ගත්තොත් සේකර මහගමසේකර කියන්නේ ප්‍රකට කලාකරුවෙක් නේ. ගම්පහ කලාකරුවෙක්. හරි. සේකර කෘති එකතුවක්. කාට හරි සේකරව අධ්‍යයනය කරන්න ඕන නම් සේකරගේ කෘති විතරක් නෙමෙයි සේකර ගැන ලියපු සේකරගේ නිර්මාණ ටික හරි සේකරගේ නිර්මාණ පිළිබඳ ලංකාවේ ලියවුණු සහ කෙරුණු පරීක්ෂණ ඒවා එක තැනක ඇංජි නැහැ. දැන් අපි එක එක කලාකරුවන් සහ නිර්මාණකරුවන්ගේ අපි නිර්මාණ එකතුවක් හදාගෙන යනවා සන්තාගාරේ. ඒතර කාට හරි දයානන්ද ගුණවර්ධනව අධ්‍යයනය කරන්න ඕන නම් ඔන්න සන්තාගාරයට ඇවිල්ලා දයානන්ද ගුණවර්ධනව අධ්‍යයනය කරන්න පුළුවන්. හරි. කාට හරි සිරිගුණසිංහ අධ්‍යයනය කරන්න ඕන නම් සන්තාගාරයට ඇවිල්ලා ඒ තොරතුරු ටික ලබා ගන්න පුළුවන්. ඒ වගේ මේ අපි කරන්නේ මේකේ මේ පොඩි වාහක වැඩේ. ඒ කියන්නේ මේක සම්මන් එකයි කියුවාර සම්බන්ධීකාරක ව්‍යුහය කියලා. එතනදී මම අර කියපු ලංකාවේ මේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනක මම කිව්වා අයිඩියොලොජි තුනක් තියෙනවා කියලා. ඒ තුනේම වැඩ කරන අය එක්ක අපි වැඩ කරන්න කැමතියි. දැන් ගොඩක් අය අහන ඕක කරන්න පුළුවන්ද කියලා. ඒක තමයි මම මෙතෙන්ට එන්න හැදුවේ. ඇත්තටම මේ ගොඩක් අය විශ්වාස කරේ නෑ ඒක. ඒක එහෙම කරද්දි ප්‍රශ්න එනවා. මොකද මැදක් ඉඳලා තුන් පැත්තක් එක වැඩ කරද්දි හරි ගැටලු. ඔව්. ඒ තුන එක්කම වැඩ කරන එක තමයි අපේ දේශපාලනය. ඒ තුන එක්කම වැඩ කරන එක තමයි අපේ දේශපාලනය. ඒ කියන්නේ මොකද අපි ඒක කරන්නේ මම දේශපාලනික විපක්ෂ දේශපාලනයක් නෙවෙයි. ඒ තුන එක අපි මැද ඉන්න එක. ඒ කියන්නේ සංස්කෘතික අධ්‍යයනය වෙනුවෙන් මේ හැම පාර්ශවයක්ම එකට ඉන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. අලුතෙන් යන කෙනෙකුට ඒතර පුළුවන් මැදට ඇවිල්ලා මේ පැති තුන දිහා බලලා තමන් කැමති පැත්තක හැරිලා ගමන් කරන්න. ඒක තමයි මම කලින් කිව්වා මැදිහත් කරු ගාවට ඇවිල්ලා කැමති පාර තෝරගන්න පුළුවන්. හරි. අධ්‍යාපන ඒ වගේම සංස්කෘතික කලා විද්‍යාත්මක ඒ වගේම තමයි sannivedana ශාස්ත්‍රයට අදාළව පුද්ගලයාගේ සමාජීය සංවර්ධනය කරන එක්තරා තැනක් තමයි මේක. ඉතින් ඔබට හොඳ අත්වලක් විශේෂයෙන්ම හොඳ මාර්ගෝපදේශනයක් ලැබේවි. ඔබ කලාව රස විඳින කෙනෙක් නම් කලාවට බර කෙනෙක් නම් කලාව ගැන හොයන්න කැමති කෙනෙක් නම් ඔන්න සුදුසුම තැන. දැන් මට පොඩ්ඩක් තව දැන කියා ගන්න ඕනේ මේ දැන් මේකේ තියෙනවනේ දැන් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන් ඇති දේවල් මෙන්න මේ විදිහට මේක වෙනස් වුණොත් හොඳයි. යම් තීරණ මේ වෙනකොට අරගෙන ඇති මේ පවතින වාතාවරණයත් එක්ක කොහොමද එහෙම වෙනස් වීම වලට වාජනය වෙනවද? ඔව් අපි දැන් මේ තත්ත්වෙත් එක්ක පොඩ්ඩක් වැඩ කටයුතු අනිත් හැමෝම වගේ අපිටත් පොඩ්ඩක් ඉස්සරහට දාගන්න වෙලා තියෙන්නේ. ඔව්. අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ අපි අර සේනය සංස්කෘතික කේන්දරය ඒ වැඩසටහන නැවත අපි පටන් ගන්න ආරම්භ කරන්න. එතනදී ඇන්ජි අපි පුස්තකාලවලට පාසල්වලට තැනින් තැන ගිහිල්ලා අර ගම්පහ දිස්ත්‍රික්කේ සහ ඒ අවට රටේම ඉන්න අපිට පුළුවන් විදිහට මේ අලුත් සංස්කෘතික මිනිස්සු සෙවීමේ වැඩසටහන අපි ඒක පටන් ගන්නවා. ඒක ලබන අවුරුද්ද මුලේ ඉඳලා. ඊට අමතරව මාසිකව අපි අධ්‍යයන කවයක් පවත්වනවා. දැන් උදාහරණයක් විදිහට අපි සමාරම්භක අපේ අධ්‍යයන කවයේ විදිහට පටන් ගත්තා. මම කවුද යන සංස්කෘතික ප්‍රශ්නය පිළිබඳ මම කවුද යන සංස්කෘතික ප්‍රශ්නය කියන මාතෘකාව යටතේ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනය. ඊළඟට දැන් අපි ලබන සතියේ පටන් ගන්නවා මේ ජාතිය හා ජාතිකත්වය කියන අධ්‍යයන කවය දවස් 5ක විදර්ශන කන්නංගර කරන්නේ. දැන් මෙන්න මේ වගේ විවිධ මාතෘකාවලින් හරි විවිධ මාතෘකාවලින් අපි අධ්‍යයන කව. ඉතින් ඒවා සමහර ඒවා මේ තියෙන වාතාවරණෙත් එක්ක ගොඩක් ඒවා මේ මාර්ගගතව
අපි කරන්නේ. හැබැයි අපි කැමති මාර්ගගත කරනවට වඩා අර අපි කිව්වේ මහ පොළොවේ වැඩ. ඔව්. ඔව් ඒ කියන්නේ මේක මොකද අර මේක අමාරුව තියෙන අයටම අමාරුව තියෙන්න ඕනේ මෙතෙන්ට එන්න. පොඩි කැපවීමක් තියෙන්නම ඕනේ. මොකද රිසෝසස් ඉන්ටර්නෙට් එකේ ඕන තරම් තියෙනවා. හරිද? හැබැයි අපි ඒව හොයාගෙන යන්නේ අපි මහ පොළොවෙන් ගත්ත දෙයක් තමයි ගොඩක් වෙලාවට ඉස්සරහට අරන් ගිහිලා තියෙන්නේ. අපි ආඩ්‍යහා ආපස්සට හැරලා බැලුවොත් අපිට පේන්නේ ඒ වගේ චරිත. ඒ නිසා සංස්කෘතික අධ්‍යයනය වෙනුවෙන් මාසිකව අනිවාර්ය වැඩමුළුවක් තියෙනවා සන්තාගාරේ. ඊළඟට අර මම කියපු ක්ෂේත්‍රයන්ට අදාළව වෙනම අධ්‍යයන වැඩසටහන අවුරුදු පුරා ක්‍රියාත්මක වෙනවා. අපි අලුත් අවුරුද්දේ වැඩසටහන එළිදක්වන්න සූදානම්. මේ වෙනකොට කටයුතු සූදානම් කරගෙන යනවා. හොඳයි. දැන් කොහොමද තියෙන දැන් මේ දක්වා තියෙන ප්‍රතිචාර කොහොමද උපකාරක පන්ති කරනවා කියලා කිව්ව කොහොමද මේ අයගෙන් තියෙන ප්‍රතිචාර සහ සහයෝගය මොන වගේද? ඕ නෑ මෙහෙමයි. මම වෘත්තීය උපකාරක පන්ති ගුරුවරයෙක්. ඇත්තටම මගේ වෘත්තීයෙන් මාත් එක්ක සම්බන්ධ වෙන මම අර කියපු කලින් කියපු නම් හතරත් ඒගොල්ලොත් අපේ ක්ෂේත්‍රයේ ඉන්න 4 දෙනෙක්. ඇත්තටම මේක අපේ මේක සාමාන්‍ය කෙනෙකුට තේරෙන වැඩක් නෙමෙයි යන්ජි. ඔයාටත් තේරෙනවා ඇති. ඒ කියන්නේ කල්චර් සෙන්ටර් එකක් කිව්වහම මොකක්ද කියලා අහනවා. හරි. ඉතින් මේක ඇවිල්ලා මේ අපේ පන්තියකට ගෙනියන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපේ ක්ලාස් එක කියන්න පුළුවන් වැඩක් නෙමෙයි. ළමයි මම කල්චර් සෙන්ටර් එකක් පටන් ගත්තා එන්න. ඔව්. දැන් ඇත්තටම අපි පන්තියකවත් කියලා නැහැ. හරිද? ඒකට හේතුව තාම සමාජය දියුණු තැනක නැහැ විශේෂයෙන් මේ මොහොතේ. එහෙම සංස්කෘතික ජීවිතයක් වෙන්නේ. හරි. මම හිතන්නේ සංස්කෘතික අධ්‍යයනය සහ මේ හැමදේම අපිට ඕන වෙන සංස්කෘතික ජීවිතයක් වෙනවා. එතකොට තාම මේ පොදු සමාජයට අදහසක් නැහැ සංස්කෘතික ජීවිතයක් කියන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ අපි චිත්‍රපටයක් බලනවා, අපි පොතක් කියවනවා, අපි ඊට පස්සේ එතනින් එහාට ඒක පොඩ්ඩක් රීඩ් කරගන්න යනවා. මොකක් හරි සංස්කෘතික ජීවිතයක් සාමාන්‍යයෙන් තියෙන්න ඕන කියලා පිළිගැනීමක් තියෙනවානේ අපි. හරි. එතකොට ඉතින් මේක තාම සාමාන්‍ය පොදු සමාජයට තාම කාන්දු වෙලා නැහැ මේ වැඩසටහන. හැබැයි කියවන කරන හොයන බලන සමාජයට දැන් මේ වැඩේ පොඩ්ඩක් කාන්දු වෙලා දැන් සෑහෙන ප්‍රතිචාර එනවා විශේෂයෙන් අපේ Facebook සමාජ මාධ්‍ය වලින්. ඉතින් පොඩි කෙටි කාලයකනේ අපි මේ වැඩේ ආයතනගතව පටන් අරගෙන මාස 6ක් වගේ කාලයක් තමයි තියෙන්නේ කොරෝනා සීසන් එක අයින් කරොත්. ඉතින් මේ කෙටි කාලයට අපි සෑහෙන වැඩ කොටසක් අපි කරා අපිට පුළුවන් විදිහට. සාකච්ඡා සම්මන්ත්‍රණ වගේ අපි සංවිධානය කරා. ඉතින් ගොඩාක් වෙලාවට මේ සෑහෙන ලොකු ප්‍රතිචාර තියෙනවා ලංකාවේ විශේෂයෙන් කලා සංස්කෘතික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ගොඩාක් අය අපිට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අහලා තියෙනවා ඊළඟට ඉස්සරහට වැඩසටහන් වලට එන්න විශේෂයෙන් අර සංස්කෘතික කේන්ද්‍රය වෙනුවෙන් දැනට අයදුම් පත්‍ර 300ක් ඇවිල්ලා තියෙනවා. අපි 100යි තෝරගන්නේ. 100යි තෝරගන්නේ. ඇයි ඒ සීමා කරේ? ඒක මෙහෙමයි. ඒක සීමා කරන්නේ මෙන්න මෙහෙමයි. තෝරා ගැනීම කරන්නේත් අපිම නෙමෙයි. තෝරා ගැනීම කරන්නේ මේ විද්වත් මණ්ඩලයකින්. ඒක කරන්නේ යන්චි මෙන්න මේකයි. දැන් අපි මහන්සි වෙලානේ මේ වැඩේ කරන්නේ. එතකොට තෝරගන්න කෙනෙක් හෙට රට යනවා කිව්වොත් එහෙම ප්‍රශ්නයක් මතුවෙනවා නේද? ඒ නිසා එයාගෙන් අහන්න ඕනේ. ඔබ වෙනුවෙන් අපි කැප වෙනවා අවුරුදු 3ක්. මෙන්න මේ සම්පත්දායකයෝ එනවා ඔබ වෙනුවෙන් උගන්වන්න. විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ සම්පත්දායකයෝ 50ක්. සමහර වෙලාවට ඒ සම්පත්දායකයන්ගේ ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ වෙන කොහෙන්වත්. එතකොට මේ වැඩසටහන ගැන කියලා එනිසා ඔබ මම කියන්නේ බොන්ඩ් එකක් ගහ ගන්න නෙමෙයි. නමුත් මේකට ඔබට එන්න පුළුවන්ද කැපවීමක් තියෙන්න පුළුවන්ද? හරිද? මොකද මේ වැඩ අර නිකන් වැඩ යන ගමන් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. හරිද? ඒ නිසා ඕමනාවම තියෙන කට්ටිය ගන්න තමයි 100ක් තෝරගන්නේ. හැබැයි හැමෝටම විවෘතයි. 100ට තේරුම් නැති වුණා අපේ සන්තාගාරයේ වැඩසටහන් වලට ව්‍යාපෘති වලට ඒගොල්ලන්ට එන්න පුළුවන්. අර අපි වැඩසටහනට ගන්න 100ට තෝරලා ගන්නවා කියන එක විතරයි කියන්නේ. නැත්තම් මේ වැඩසටහනෙම තියෙන කොටස් වලට සහභාගී වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔයාට උනත් පුළුවන්. සම්බන්ධ වෙන්න පුළුවන්. අපි හිතමු දෙවෙනි සතියේ සිනමාව කියවීම කියලා වැඩසටහනක් කරනවා කියලා. එතකොට ඒක ඉරිදා පරුවක අපි උදාහරණයක් කියන්නේ උදේ 9 ඉඳලා 1 වෙනකම්. එතකොට ඒ අර සංස්කෘතික කේන්ද්‍රයේ වැඩසටහන දෙවෙනි දවස්. ඔබට එන්න පුළුවන් දෙවෙනි දවස් ප්‍රශ්නයක් නෑ. නමුත් අර පොදු වැඩපිළිවෙලේ 100ක් අරගෙන ඒ 100 අපි ඉවරයක් කරලා ඉන්න ඕනේ. හරි. දැන් ඔබට ඔන්න අනාගතයේදී සිනමාකරුවෙක් වෙන්න කැමති නම් මාධ්‍යවේදියෙක් වෙන්න කැමති නම් ඔබ කැමති නම් මේ කලාවේ කලාකරුවෙක් වෙන්න ඔබට හොඳම තැන තමයි අධ්‍යයනය කරන්න සන්තාගාරයට ඔබට යන්න අවස්ථාව තියෙනවා. මෙතුමා සඳහන් කරා වගේම දැන් සන්තාගාරය පිළිබඳව ගොඩක් දේවල් අපි කතා බහ කරා. අපි පොඩ්ඩක් බලලෙමු සන්තාගාරය මොන වගේද කියලා මේ අවස්ථාව ඔබට.
හොඳයි. මේ විදිහට තමයි මේ අයගේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. මේ තමයි සන්තාගාරය. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා මේ දේවල් පිළිබඳව අධ්‍යයනය කරන්න. සංස්කෘතික අධ්‍යයනයක් තමයි මේ හරහා ඔබට ලැබෙන්නේ. ඉතින් ඒත් එක්කම එකතුරු පුස්තකාලයක් තියෙනවා. අවසාන වශයෙන් අද දවසේදී අපි කතාව නිමාව කරන්න තමයි සූදානම් වෙන්නේ. කාලය ගෙවිලා ගියා දැනුණේවත් නැහැ. අවසාන වශයෙන් අපි මේ බලාගෙන ඉන්න පිරිසට යමක් කියමු මේකත් එක්ක සම්බන්ධ වෙන්න සහ මේ හරහා ඔවුන්ට ලැබෙන පණිවිඩය. ඔවැන්ජි ඇත්තරම මේ අවසාන වශයෙන් අපේ මේ වැඩසටහන බලන් ඉන්න සහෘදයින්ට සහ හිතවතුන්ට කියන්නට තියෙන්නේ ඇතරම අපේ සන්තාගාරය අරමුණු කීපයකින් අපි ආරම්භ කරපු වැඩසටහනක්. ඉතින් ඒකේ විශේෂයෙන් ඇන්ජි මට එක කියන්න බැරි වුණා ලංකාවේ කලාශේත්‍රය සම්බන්ධයෙන් ඉතාමත් සියුම් ක්ෂේත්‍රයන් තියෙනවා තාම කතා වුන් නැති ඒවා පොදු සංවාදය තුළට ආපු නැති මාතෘකා. හරි විශේෂයෙන් සමහර කලාකරු අපි සන්තාගාරයේ ඒ විෂයන් පිළිබඳවත් ඒ සංවේදී මාතෘකා පිළිබඳවත් ඒවා ඉතිහාසගත කරන්න ඒවා ලේඛනගත කරන්නත් අපි ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. එතකොට සන්තාගාරය එකක් සංස්කෘතික අධ්‍යයනය වෙන්නේ ඔබ කිව්වා වගේ. ඒ කියන්නේ ලංකාවේ ආර්ට් ඇතුලේ කෙනෙකුට මුලින් ඉඳලා මොන හරි ඉගෙන ගන්න ඕන නම් ඒකට අවශ්‍ය කරන සම්පත් ටික අපි සපයන්න සූදානම්. හරි. එතනදී මානව සම්පත අපි සෑහෙන දුරකට එකතු කරලා තියෙනවා. හැබැයි භෞතික සම්පත තාම අපි ගොඩ නගමින් යන්නේ. ඉතින් හැම කෙනෙකුටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මේක ගොඩක් අපේ අර පුද්ගල ව්‍යවසාය සම්බන්ධ කරගෙන අපි කරන වැඩක් නිසා. ඉතින් මේකේ අඩුපාඩු තියෙන්න පුළුවන්, ගැටලු තියෙන්න පුළුවන්. දැනට ඉතාම පොඩි ආයතනයක් භෞතිකව ගත්තොත් එහෙම. හැබැයි අපි අපේ ඉලක්ක සහ අරමුණු අපි හිතනවා විශාලයි කියලා. හරි. මේ මොහොතේ ඉතින් හැම කෙනෙකුටම සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් සංස්කෘතික අධ්‍යයනය කියන විෂයේදී ලංකාවේ වග කියන ආයතනයක් විදිහට සංස්කෘතික අධ්‍යයනය කියන විෂයේදී ඇන්ජි වග කියන ආයතනයක් විදිහට සන්තාගාරයත් එක්ක මේ ලංකාවේ කලා සංස්කෘතික සංභාෂණයට කැමති හරිද ඕන කෙනෙකුට සන්තාගාරයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අවස්ථාව තියෙනවා. අවස්ථාව තියෙනවා. හොඳයි. ඒ තමයි එතුමාගේ පණිවිඩය ඔබට ආරාධනා කරනවා සන්තාගාරයත් එක්ක එකතු වෙන්න කියලා. මොකද සන්තාගාරය ඔබේ ජීවිතේ ඔබ යන මඟ වෙනස් කරාවේ. එසේනම් අද දවසේදී අපිට හිමි වෙලා තියෙන කාලය අවසන් වෙනවා. සහෘදයා විශේෂාංගයට අපි සූදානම් වෙන්නේ. සමු දෙන්න මෙතුමාට ගායන්ත පන්දුල මහත්මයා තමයි අද දවසේදී මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙන්නේ. එහෙමනම් නුදුරු දවසකදී නැවතත් අපි මුණ ගැහෙමු. මේ වගේම බොහොම හරවත් සාකච්ඡාවකින් ඔබතුමාට බොහොම ස්තුතියි. සුබ දවසක්. ආයුබෝවන්. හරි ආයුබෝවන්.